ආයුබෝවන් දරුවනේ හොඳයි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අයවැයකරණය අලුත්ම පාඩමක් අපි අද පටන් ගන්නවා මේ වීඩියෝ එකෙන් හොඳයි එහෙනම් ලියා ගන්න පොතේ ඉස්සෙල්ලම පුතා මාතෘකාවක් පොත පෙරලගෙන ලියන මාතෘකාවක් අයවැයකරණය ඕන්න ඉතින් ඉංග්‍රීසියෙන් වරහන් ඇතුලේ දාගන්න බජටින් නේ බජටින් මේ අයවැය කියන එක නම් අපි හැමෝටම හරි පුරුදු දෙයක් නේ. හැම අවුරුද්දෙම ඇහෙනවා බජට් එක කියලා ආණ්ඩුවේ අයවැය නේ. ඒතර මේ අපි ආයතනයක වැඩ කළත් නැතත් මේ අයවැය කියන වචනේ අපිට නිරන්තරයෙන් ඇහෙනවා. ඒතර රජයේ අයවැය කියන වචනේ මම හිතන්නේ හැමෝටම නිරන්තරයෙන් ඇහිලා ඇති. රයිට්. එතකොට ආයතනවල වැඩ කරන අය මෙතන ඉන්නවා නම් එහෙම දරුවෝ ඉන්නවා නම් යම් හේකින් මේ රැකියාවක් කරන අය ඒ අය රැකියාව කරන රජයේ ආයතනයක නම් එයාලටත් ඇහෙනවා ඇති හැම අවුරුද්දෙම මේ බජට් එක හදන්න යනවා කියලා. ඒ අය වැඩ කරන පෞද්ගලික අංශේ නම් ඔබටත් ඇහෙනවා ඇති බජට් හදනවා කියලා. ඇහෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔයා ආයතනයේ දරන තනතුරයි ඔයාගේ ඉමීඩියට් සුපර්වයිසර් දරන තනතුරයි අනුව ඔබට මේ ඇහෙන වචන ඔබ මේවට ඉන්වෝල්ව් වෙන ප්‍රමාණය තීරණය වෙයි. කිසිම රැකියාවක් කරන්න තු ඉගෙන ගන්න එක විතරයි නම් කරන්නේ. ඒ ගැනත් කනගාටු වෙන්න එපා පුතා. ඔබ ඉගෙන ගන්න කවදා හරි දවසක ආයතනයට යද්දී මේ අයවැය කියන එක පුදුම වැදගත් පාලන සහ සැලසුම් ශිල්ප ක්‍රමයක් විදිහට ආයතනයට වැදගත් වෙනවා. රයිට්. එහෙනම් අපි ලියාගත්ත මාතෘකාව අයවැයකරණය කියලා. අයවැයකරණය. රයිට්. බජටින්. අයවැයකරණය. දැන් මේ අයවැය කියන එක ගත්තොත් පුතා අයවැය කියන එක රාජ්‍ය අංශයට වේවා පෞද්ගලික අංශයට වේවා ඒක මාර වැදගත් අයවැය. මොකද අයවැයකින් පුතා කාර්යයන් දෙකක් ඉෂ්ට වෙනවා. බජට් එකකින් වැඩ දෙකක් වෙනවා. එකක් තමයි පුතා සැලසුම් කිරීම. ඒක වැඩක් තමයි සැලසුම් කිරීම. ප්ලෑනින්. එකක් සැලසුම් කිරීම. අනිත් එක පාලනය. කියන්නේ කන්ට්‍රෝලින්. රයිට්? අයවැය. කින් ඔන්න වැඩ දෙකක් වෙනවා කියලා දැක්කා. එකක් තමයි සැලසුම් කිරීමක් සිද්ධ වෙනවා අයවැය තුලින්. අනිත් පැත්තෙන් පාලනයක් වෙනවා. තව ගොඩක් තියෙනවා අයවැය පිළිලි කිරීමේ අරමුණු. මම මේ ඉස්සෙල්ලම වැඩේ පටන් ගත්තා. මේ බජට් එකක් කියන්නේ මොකද්ද? බජට් එකක් කියන්නේ අතරම ප්ලෑන් එකක්. ප්ලෑන් එකක් කියන්නේ මොකද්ද? සැලසුමක් කියලා කියන්නේ. අනාගතයේදී අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන දෙයක්. පාලනය කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරාට පස්සේ ඒ ඇත්ත ප්‍රතිඵලයයි සැලසුමයි බලනවා. නේ? ප්ලෑන් එකයි ඇත්ත රිසල්ට් එකයි බලනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පාලනය කියලා. ඒ නිසා මම ඔන්න ආරම්භයේදීම කිව්වා මේ අයවැයකරණය තුලින් අයවැයක් තුලින් කළමනාකරණයේ ප්‍රධාන කාරණා දෙකක් ඉටු කරනවා. එකක් තමයි සැලසුම් කිරීම. අනිත් එක මොකද්ද? පාලනය. මෙහෙයවීම සංවිධානය කිරීමටත් ඇත්තටම අයවැයක් උදව් වෙනවා. ඒ කියන්නේ කළමනාකරණ ගිණුම්කරණේ නේ? කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් හතරක් ඉගෙන ගන්න. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය. ඉතින් සැලසුම් කිරීම විතරක් නෙමෙයි සංවිධානය මෙහෙවීමත් බජට් එකක් උදව් කරනවා මේ දෙකටත්. මෙතන අපි ප්‍රධාන වශයෙන් බලන්නේ සැලසුම් කිරීම හා පාලනයට කොහොමද අයවැය යොදා ගන්න පුළුවන් කියන එක. right? Planning and controlling. right. එතකොට අපි අයවැයක් කියලා කියන පොතේ දීලා තියෙනවා ඉදිරි ගිණුම් කාල පරිච්ඡේදයක් සඳහා වූ සියලු මෙහෙයුම් විස්තර කටයුතු වල විස්තරාත්මක සැලැස්මක්. අපේ ඉදිරි කාලච්ඡේදය සඳහා වන විස්තරාත්මක සැලැස්මක් අපි කියනවා අයවැයක් කියලා. එතකොට මේ අයවැය කියන එක ආයතනයේ විවිධ පැතිකඩ වලින් පුතා වැදගත් වෙනවා. මොකද අයවැය කියන එක අපි අවශ්‍යම වෙනවා ආයතනයක් තමන්ගේ විෂන් එක ඇචීව් කරද්දී. නැත්තම් විෂන් එක දිහාට යද්දී ආයතනයේ අරමුණු කරා ළඟා වීමේදී නේ විෂන් මිෂන් ඔබ්ජෙක්ටිව්ස් ඕවා ඉගෙනගෙන තියෙනවානේ. ඒතර මේ ආයතනයක ඉලක්ක ඉටු කරගද්දී අයවැයක් කියන එක ඒ ආයතනයට උදව් වෙනවා.
ඒ නිසා මේ අයවැය පිළියෙල කිරීම කියන එක ඕනෑම ආයතනයක ඊටාම වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. මොකද ආයතනයේ ස්ට්‍රැටජික් දැන් ආයතනයේ ඉන්නවනේ කළමනාකරු විවිධ මට්ටම් වල ස්ට්‍රැටජික් මැනේජර්ස්ලා ඉන්නවා, ඔපරේෂනල් මැනේජර්ස්ලා ඉන්නවා, මිඩල් ලෙවල් මැනේජර්ස්ලා ඉන්නවා. නේද? ඒතර මේ ස්ට්‍රැටජික් ලෙවල් එකේ ටූල් එකක් තමයි අත්‍තරම් බජට් එක. අයවැයක් හදද්දී ඒක ආයතනයේ ඉහළම කළමනාකරණය මේ අයවැය පිළියෙල කිරීමට සම්බන්ධ වෙනවා. right? ඒතර අයවැය පිළියෙල කරන්න පුතා අයවැය පිළියෙල කරන්න ඇත්තනම කමිටුවකින් තනි පුද්ගලයෙක් හදන එකක් නෙමෙයි අයවැය කියන්නේ. අයවැය හදන්නේ අයවැය කමිටුවකින්. ආයතනයක අයවැයක් හදන්නේ අයවැය කමිටුවකින්. ඒකට කමිටි එකක් ඉන්නවා. තනි පුද්ගලයෙකුට බජට් එකක් හදන්න බෑ. ඇයි? දැන් උදාහරණයක් විදිහට ආයතනයේ කළමනාකරන ගණකාධිකාරීවරයාට තනියෙන් බජට් එක හදන්න බෑ. ඇයි? ආයතනයේ නිෂ්පාදන කටයුතු ගැන සහ ඒ වගේ පිරිවැය නිෂ්පාදන සැලසුම් පිළිබඳ අවබෝධයක් තියෙන කාටද? නිෂ්පාදන කළමනාකරුට. නිෂ්පාදන කළමනාකරුට. නැත්තම් ප්‍රොඩක්ෂන් ඩිරෙක්ටර්. කොච්චරක් විකුණන්න පුළුවන්ද ඒව පිළිබඳ අවබෝධයක් තියෙන කාටද? විකුණුම් කළමනාකරුට. නැත්තම් විකුණුම් අංශයේ අලෙවිකරණ අංශයේ ප්‍රධානියට. ඊට පස්සේ ආයතනයට අවශ්‍ය මානව සම්පත් ලබා ගැනීම පිළිබඳ අවබෝධයක් තියෙන හොඳටම කාටද? මානව සම්පත් අංශයේ ප්‍රධානියට. ඒතර ආයතනයට අවශ්‍ය මූල්‍ය සම්පාදනය කියන එක මූල්‍ය සම්පත් සම්පාදනය පිළිබඳ හොඳටම අවබෝධයක් තියෙන කාටද? මූල්‍ය කළමනාකරුට. නේද? එතකොට ආයතනයේ මේ විවිධ අංශ පිළිබඳ හොඳටම දන්නේ මේ අංශවල ඉන්න ප්‍රධානී. එතකොට මේ ආයතනයක අයවැයක් පිළිල කරද්දී මේ හැම අංශයක් සඳහාම සැලසුමක් ඇතුළත් වෙනවා අයවැයට. නිෂ්පාදන අංශයට නිෂ්පාදන සැලසුම. විකුණුම් අංශයට විකුණුම් සැලසුම. අපි ඒකට කියනවා විකුණුම් අයවැය කියලා. අරකට කියනවා නිෂ්පාදන අයවැය කියලා. මානව සම්පත් අංශයට අන්න අදාළව ශ්‍රම අයවැය, ශ්‍රම පිරිවැය අයවැය. නේද? ඒතර මූල්‍ය අංශයට අදාළව මුදල් අයවැය ලේඛනය. ඒ කියන්නේ මේ විවිධ අංශ වලට පැවරිච්ච කාර්යභාරයන් තියෙනවා. නේ? නිෂ්පාදන අංශයේ වගකීම තමයි ආයතනයේට අවශ්‍ය වෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ආයතනයේ විකුණන බලාපොරොත්තු වෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. හිගයකින් තොරව. ඒ අවශ්‍ය නිෂ්පාදනයට ළඟා වීම තමයි නිෂ්පාදන අංශයේ ඉලක්කය. අලෙවිකරණ අංශයේ අරමුණ තමයි මේ භාණ්ඩ ටික විකුණන එක. ඒතර ඒ කට්ටියට ඒකට සැලැස්මක් තියෙනවා. නේද? මානව සම්පත් අංශයේ වගකීම තමයි ආයතනයේ නිෂ්පාදන කටයුතු, අලෙවිකරණ කටයුතු, පරිපාලන කටයුතු ප්‍රමාණවත්ව ක්‍රමවත්ව කරගෙන යන්න අවශ්‍ය මානව සම්පත් සපයා දීම. නේද? ඒතර මූල්‍ය අංශයේ කාර්යභාරය තමයි ආයතනයට අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීම. ඉතින් මේ අංශවල කාර්යයන් විධිමත්ව සම්බන්ධීකරණය කරන්න නම් මොකද කරන්න ඕනේ? අපිට අයවැයක් පිළියෙල කරන්න සිද්ධ වෙනවා. ඒතර අයවැයක් තුලින් ඉටුවන එක කාර්යභාරයක් තමයි පුතා මොකක්ද? මේ විවිධ අංශ අතර සම්බන්ධීකරණයක් ගොඩනගෙනවා. පැහැදිලිද? එතකොට අයවැය පිළියෙල කරන්නේ ඔන්න ඔය විදිහටම තමයි. මෙන්න මේ ආයතනයේ විවිධ අංශවල ප්‍රධානී එකතු වෙනවා. මේ කට්ටියත් කමිටුවේ සමාජිකයෝ බවට පත් වෙනවා. මේකේ චෙයාමන් තමයි චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා තමයි මේ අයවැය කමිටුවේ චෙයාමන්. එයා තමයි මේකේ ප්‍රධානියා, අයවැය කමිටුවේ ප්‍රධානියා. මොකද එයා යටතේනේ අර ඔක්කොමලා ඉන්නේ සේවකයෝ ටික. CEO යටතේ තමයි ඉන්නේ. ඔබ සංවිධාන සටහනක් අරන් බැලුවොත් පැහැදිලි වෙනවා චීෆ් එක්සිකියුටිව් යටතේ පහළට සේවකයෝ බෙදලා යනවා. විවිධ මට්ටමේ කළමනාකරුවන් පහළට බෙදලා යනවා. ඒ නිසා චෙයාමන් ඉන්නේ CEO, චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්. right? ඊට පස්සේ මේකේ ඉන්න ලේකම් කෙනෙක්. අයවැය කමිටුවේ ඉන්න ලේකම් කෙනෙක් චෙයාමන්ට අමතරව. මේ අයවැය කමිටුවේ ලේකම් තමයි කළමනාකරන ගණකාධිකාරීවරයා. කළමනාකරන ගණකාධිකාරීවරයා. මැනේජ්මන්ට් ඇකවුන්ටන්ට්. මැනේජ්මන්ට් ඇකවුන්ටන්ට්. කළමනාකරන ගණකාධිකාරීවරයා තමයි මේ අයවැය කමිටුවේ ලේකම්. එයා තමයි මේව ඩොකියුමන්ට් කරන්නේ ඔක්කොම ටික.
right right ඒ නිසා ඔන්න අයවැය කමිටුව කියන්නේ එහෙනම් මොකද්ද පුතා අයවැය සකස් කිරීම පරිපාලනය සම්බන්ධීකරණය කිරීමේ කාර්ය කරනු ලබන්නේ අයවැය කමිටුවයි. මෙහි සභාපති කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන අතර මූල්‍ය අංශයේ ප්‍රධානියාට සහාය වන අතර අයවැය කමිටුව සෑම දෙපාර්තමේන්තුවක නියෝජන ප්‍රවෘත්ති ප්‍රධානීන් ඇතුළත් වේ. right? ඒතර අයවැය කමිටුවේ ප්‍රධානිය විදිහට කළමනාකරණ ගණකාධිකාරීවරයා හෝ නැත්නම් චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර් කටයුතු කරනවා. ඒතර එයා තමයි මේවා ටික සම්බන්ධීකරණය කරගන්න ලේඛන කලාව කරන්නේ. ලේඛන ටික හදන්නේ බජට් එක හදන්නේ එයා. හැබැයි තනියම නෙවෙයි කමිටි එකෙන් ගන්නවා ඉන්පුට්. නිෂ්පාදනාංශයේ සම්බන්ධීකරණය කරගෙන විකුණුම් අංශයේ සම්බන්ධීකරණය කරගෙන මේ ඔක්කොම එකතු කරගෙන අයවැය ලියකියවිල්ලක් බවට පත් කරන අයවැය ඩොකියුමන්ට් එකක් බවට පත් කරන්නේ කවුද? අයවැය කමිටුවේ ලේකම්. බොහෝ විට මේක කළමනාකරණ ගණකාධිකාරීවරයා නැත්නම් CFO Chief Financial Officer. මේ කමිටුවේ ඉහළම ඉන්න සභාපති විදිහට කටයුතු කරනවා ආයතන ප්‍රධාන විධායක නිලධාරියා. එතකොට ඕක තමයි පුතා අයවැය කමිටුව කියලා කියන්නේ. අපි ගණන් හදන්න යන කලින් පුංචි වචන කීපයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ වචන පහයි තියෙන වැඩි නෑ පුංචි. පහක් තියෙන. මේ පහ පොඩ්ඩක් අදහසක් අරගෙන පුතා අපි යමු ගණන් හදන්න. right. දැන් මේ අයවැය හදන්න ගියාම අපි ඔහේ ආතබූත විදිහට අයවැය හදන්නේ නැහැ. නේ? අයවැය හදන්න ගියාම අපි ඒ අයවැය හදන්නේ කොහොමද කියලා උපදේශ මාලාවක් තියෙනවා. නේද? මේ අවුරුද්දේ හදන්නේ බජට් එක හදන කෙනා නෙවෙයි සමහරට ඊළඟ අවුරුද්දේ බජට් එක හදන්නේ. ඒ ඩිපාර්ට්මන්ට්ස් වලින් හෙඩ්ලා වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආයතනික අයවැය පිළිල කිරීමට අදාළව යම් අනුගමනය කළ යුතු දේවල් නේ නිර්දේශයන් නේ අනුගමනය කළ යුතු උපාය මාර්ග නේ ඒ හැම දෙයක් පිළිබඳවම තියෙන ඩොකියුමන්ට් එකක්. අන්න ඒකට කියනවා අපි බජට් මැනුවල් එක කියලා. ඒකට අපි කියනවා මොකක් කියලාද? බජට් මැනුවල් එක නැත්නම් අයවැය අත්පොත කියලා. right. ඊට පස්සේ පුතා ලියා ගන්න එකක් තියෙනවා යාට. අයවැය කාල පරිච්ඡේදය. මේක පොතේ ලියා ගන්න. අයවැය කාල පරිච්ඡේදය හිස්තන පුරව ගන්න. right. ඔයා ලියාගත්තන අයවැය කරණය කියලා නේ පොතේ ලියා ගන්න. අයවැය කාලච්ඡේදය. අයවැය කාලච්ඡේදය. මේක ඉතා වැදගත් පුතා. අයවැය කාලච්ඡේදය. දැන් අපි බජට් එක හදන්න ගත්තාම තේනවද? අපි බජට් එක හදන්න ගත්තාම අපි මේ බජට් එක හදන්න පීරියඩ් එකක් තීරණය කරගන්න ඕනේ. මොන කාලච්ඡේදයකද අයවැය හදන්නේ? දැන් ආණ්ඩුව නම් රජේ නම් අයවැය හදනවා 2021 දී මොන අවුරුද්දටද? 2022ට. නේ? දැන් 2021 අවුරුද්දේ අවසානයේට 2022 බජට් එක හදනවා. 2022 අවුරුද්දේ අවසානයේට 2023 බජට් එක හදනවා. නේද? ඉතින් ඔය විදිහට තමයි ඉදිරි වර්ෂය සඳහා තමයි අයවැය හදන්නේ. ඒතර මේ අයවැය හදන්න පිළිල තෝරගන්න කාල සීමාව. අයවැය පිළිල කිරීම සඳහා තෝරා ගනු ලබන කාල සීමාවට අපි කියන මොකක් කියලාද? අයවැය කාලච්ඡේදය කියලා. අයවැය පිළිල කිරීම සඳහා තෝරා ගනු ලබන ඉදිරි කාල පරිච්ඡේදය අපි කියන මොකක් කියලාද? අයවැය කාලච්ඡේදය කියලා. බොහෝ විට මේ අයවැය කාලච්ඡේදය පුතා වර්ෂයක් වෙනවා. ගිණුම් වර්ෂයක් වෙනවා. මූල්‍ය වර්ෂයක්. ගිණුම් වර්ෂයක්. හරි බජට් පීරියඩ් ගොඩක් කලට අවුරුද්දක්. ඊළඟ අවුරුද්දට තමයි බජට් එක හදන්නේ. හැබැයි මේ බජට් එක හදනකොට අවුරුද්දට හැදුවට මේ අවුරුද්ද නැවත කට්ටියට බෙදා ගන්න පුළුවන් මාසවලට හෝ කාර්තු වලට. දැන් ජනවාරි, පෙබරවාරි, මාර්තු අයවැය කාලච්ඡේදය අවුරුද්දක් තමයි. ඒක නැවත බෙදන්න පුළුවන් පොඩි පොඩි කාල සීමාවන්ට. ඒවට අපි කියන පුතා මොනවා කියලාද? පාලන කාල සීමාවන් කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ පුතා? අයවැය කාලච්ඡේදය නැවත කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. අයවැය කාලච්ඡේදය අවුරුද්දක්. හැබැයි අවුරුද්දට තනි එකක් නෙමෙයි හදන්නේ. ඒකත් මාස වලට බෙදලා දානවා. නැත්තම් කාර්තු වලට බෙදලා දානවා. right? අන්න ඒකට අපි කියනවා පාලන කාල සීමාවන් කියලා. හරි. එහෙනම් පුතා ලියා ගන්න අයවැය කාලච්ඡේදය. එයාට ලියන්න මෙහෙම.
අයවැය පිළියෙල කිරීම සඳහා අයවැය පිළියෙල කිරීම සඳහා තෝරාගනු ලබන අයවැය පිළියෙල කිරීම සඳහා තෝරාගනු ලබන ඉදිරි කාල පරිච්ඡේදය අයවැය කාලච්ඡේදයේ ලෙස හැඳින්වේ. මෙම අයවැය කාලච්ඡේදය බොහෝ විට මූල්‍ය වර්ෂයකි. ඒකටම ලියා ගන්න තව ගන්තියක්. අයවැය පාලනය පහසු වනු පිණිස අයවැය කාලච්ඡේදය නැවත පාලන කාල සීමාවන්ට බෙදිය හැක. නැවත පාලන කාල සීමාවන්ට බෙදිය හැක. right. එහෙනම් ඔන්න පළවෙනි තේරුම් ගත්ත අයවැය කාලච්ඡේදය කියන. අයවැය කාලච්ඡේදය කියන්නේ අපි බජට් එක හදන්න තෝරගන්න ඉස්සරහා වර්ෂය හෝ ඒ අදාළ කාල පරිච්ඡේදය. හැබැයි පුතා මේ අයවැය කාල පරිච්ඡේදය නැවත අපිට පුළුවන් පාලන කාල සීමාවන්ට බෙදන්න. මාසික පදනමට එහෙම නැත්නම් කාර්තු පදනමට ඒ විදිහට පාලන කාල සීමාවන්ට බෙදන්න පුළුවන්. ඒක අපේ බජට් කන්ට්‍රෝල් එක ඊසි කරන්න. right. මොකද අපි නැත්තම් අවුරුද්ද ඉවර වුණාට පස්සේ තමයි දන්නේ ඇත්ත ප්‍රතිඵලය. අපි ඒකින්ද ඒක monthly හරි quarterly හරි කඩලා every 3 months නැත්නම් every month අපි බජට් එකයි actual result එකයි compare කරලා බලනවා. සංසන්දනය කරලා බලනවා මොනවද තියෙන variances කියලා. නැත්නම් අපි අවුරුද්ද මෙවරලා ඒක බැලුවොත් තේරුමක් නැති වෙනවනේ. right. ඊට පස්සේ ලියා ගන්න පුතා ප්‍රධාන අයවැය සාධකය. ප්‍රධාන අයවැය සාධකය. right. හරි. දැන් මේක තමයි වැදගත්ම කාරණේ පුතා. අපි බජට් හදන්නේ මේවට මම හිතන්නේ මේක පේනවා ඇති. මම හිතන්නේ මේ පින්තූර වලට පේනවා ඇති. නැතත් ඔයාගේ ටියුට් එකේ තියෙනවා මේක. අයවැය ලේඛන අතර අන්තර් සම්බන්ධතාවය කියලා තියෙනවා පුතා එකක් ටියුට් එක. right. අයවැය ලේඛන අතර අන්තර් සම්බන්ධතාවය කියලා ටියුට් එකක් ඇති. මේ ටියුට් එකේ ඇති. එතකොට ඒකේ බලන්න. right. අයවැය ලේඛන අතර අන්තර් සම්බන්ධතාවය කියලා ටියුට් එකේ ඇති. right. මේ බලන්නකෝ. ඔයාගේ ටියුට් එකේ මේ ඉරි හතර ගහලා නැහැ. මේ ඉරි හතරත් මෙන්න මෙතනට යා කරගන්න. මේ ඉරි හතරකුත් මේ හතරත් යා කරගන්න. මුදල් අයවැයට ඒ ඉරි හතරත් ගහගන්න. ඊතල හතරක් ගහගන්න. right. දැන් ඔයාලට පේනවා අයවැය ලේඛන වල උඩම තියෙන්නේ කවුද? විකුණුම් අයවැය. උඩම තියෙන්නේ විකුණුම් අයවැය. ඊට පස්සේ නිෂ්පාදන අයවැය, ඊට පස්සේ ද්‍රව්‍ය භාවිත අයවැය, ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය, ඊට පස්සේ මුදල් අයවැයට සම්බන්ධ වෙන තව අයවැය කීපයක් මුදල් අයවැයට සම්බන්ධ වෙනවා. අන්තිමේට තියෙනවා ප්‍රධාන අයවැය කියලා. මාස්ටර් බජට් එක ඒකේ කොටස් දෙකක් තියෙනවා. එක අයවැයගත ලාභාලාභ ගිණුම, දෙක අයවැයගත ශේෂ පත්‍රය නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right. ඕකේ පුතා උඩම තියෙන්නේ මොකද්ද? උඩම තියෙන්නේ පුතා විකුණුම් අයවැය. ඕකේ උඩම තියෙන්නේ පුතා මොකද්ද? විකුණුම් අයවැය. පැහැදිලිද?
උඩම තියෙන්නේ මොකද්ද? විකුණුම් අයවැය. right? උඩම තියෙනවා විකුණුම් අයවැය. right? හරි. එහෙනම් අපිට පේනවාද මේ අයවැය ලේඛන අතර සම්බන්ධතාවය කියද්දි මේ අයවැය ලේඛන පහළට එනවා යම් කිසි සම්බන්ධතාවක් තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම හදන්නේ මොකද්ද? විකුණුම් අයවැය. අපි පුතා ඉස්සෙල්ලම හදන්නේ විකුණුම් අයවැය. අයවැය පිළිල කිරීමේදී මුලින්ම හදන්නේ විකුණුම් අයවැය. මුලින්ම හදන්නේ විකුණුම් අයවැය. මොකද විකුණන ප්‍රමාණය අනුව තමයි පුතා තීරණය කරන්න වෙන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය. නේ? විකුණන්න පුළුවන් ගානනේ හදන්න ඕනේ පුතා. දැන් අපි විකුණලා කල්පනා කරන්නේ නැහැනේ කොච්චරක් මේ හදලා කල්පනා කරන්නේ නැහැනේ කොච්චරක් විකුණන්න ඕනද කියලා. නේ? අපි කල්පනා කරන ඉස්සෙල්ලා කොච්චරක් විකුණන්න පුළුවන්ද? ඒ අනුව තමයි අපි කොච්චරක් ගන්න ඕනද කියලා හදන්න ඕනද කියලා තීරණය කරන්නේ. නිෂ්පාදනය කරන්න ඕනේ. විකුණන්න පුළුවන් ගාන අනුව නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය අනුව තමයි කියන්නේ තීරණය කරන කොච්චර ද්‍රව්‍ය ඕනේද? නේ? ඊට පස්සේ ඒ අනුව තමයි තීරණය වෙන්නේ කොච්චර ද්‍රව්‍ය මිලට ගන්න ඕනේද? කොච්චර ශ්‍රම පිරිවැය ඕනේද? කොච්චර නිෂ්පාදන පොදුකාර්යයයිද? නේ? මේ විවිධ දේවල් තීරණය වෙන්නේ මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මොකක් මතද පුතා? මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මොකක් මතද පුතා? මේ සියල්ලම තීරණය වෙන්නේ මොකක් මතද? මේ සියල්ලම තීරණය වෙන්නේ මොකක් මතද පුතා? සියල්ලම තීරණය විකුණුම් අයවැය මත. ඒ නිසා විකුණුම් අයවැය තමයි ඉස්සෙල්ලම හදන අයවැය. මොනවා කරත් අපි ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ විකුණුම් අයවැය. සේල්ස් බජට් එක. සේල්ස් බජට් එක තමයි ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ. right? ඉස්සෙල්ලම හදාගන්නේ සේල්ස් බජට් එක. හැබැයි ප්‍රධාන අයවැය සාධකය කියන්නේ ඒකට නෙමෙයි. ප්‍රධාන අයවැය සාධකය කියන්නේ විකුණුම් අයවැයට නෙවෙයි. හැබැයි අපි ඉස්සෙල්ලම හදන අයවැය මොකද්ද? විකුණුම් අයවැය. එහෙනම් විකුණුම් අයවැය හදන්න කලින් අපි අඳුන ගන්න ඕනේ ප්‍රධාන අයවැය සාධකය. මොකද්ද අපි මේ ප්‍රධාන අයවැය සාධකය කියලා කියන්නේ පුතා? ප්‍රධාන අයවැය සාධකය. ප්‍රධාන අයවැය සාධකය. ප්‍රධාන අයවැය සාධකය කියන එක ඉස්සෙල්ලා අඳුන ගන්න ඕනේ. ඒක අඳුනගත්තට පස්සේ හදනවා මොකද්ද? විකුණුම් අයවැය. ප්‍රධාන අයවැය සාධකය අඳුනා ගැනීමෙන් අනතුරුව මොකද්ද කරන්නේ? විකුණුම් අයවැය හදනවා. එතනින් පස්සේ තමයි අනිකුත් සියලුම අයවැයන් තීරණය වෙන්නේ. එහෙනම් මොකද්ද මේ ප්‍රධාන අයවැය සාධකය කියලා කියන්නේ? ආයතනයේ ක්‍රියාකාරීත්වය සීමා කරන ප්‍රධානම සාධකයට අපි කියන මොකක් කියලාද? ප්‍රධාන අයවැය සාධකය කියලා. දැන් ආයතනයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිමාවක් තියෙනනේ, ප්‍රමාණයක්, ධාරිතාවයක්. ආයතනයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධාරිතාවයේ සීමා කරන සාධක තියෙනවා පුතා. දැන් උදාහරණයක් විදිහට ගොඩාක් ආයතනවල ප්‍රධාන සීමාකාරී සාධකය වෙන්නේ විකුණුම්. ගොඩක් ආයතන වලට. ගොඩක් ආයතන වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි යාළුවාට විකුණන්න බෑ. නේ? විකුණන්න බෑ. විකුණුම් වලට සීමාවක් තියෙනවා. යාළුවාට මෙන්න මෙච්චරයි විකුණන්න පුළුවන් කියලා තියෙනවා. බොහෝ ආයතන වල ඉල්ලුමනේ ප්‍රධාන සාධකය වෙන්නේ. හැබැයි සමහර ආයතන වලට ඉල්ලුම නෙමෙයි. වෙන සාධක තියෙන්න පුළුවන් ආයතනයේ ක්‍රියාකාරීත්වය සීමා කරන. දැන් උදාහරණයක් විදිහට හයිලන්ඩ් සමාගම ගන්නකො. හයිලන්ඩ් කම්පැනි එකට ඩිමාන්ඩ් එක තියෙනවා. හයිලන්ඩ් කිරිපිටි වලට ඩිමාන්ඩ් එක තියෙනවා. හයිලන්ඩ් බටර් වලට ඩිමාන්ඩ් එක තියෙනවා. හයිලන්ඩ් චීස් වලට ඩිමාන්ඩ් එක තියෙනවා. හදන්න පුළුවන්ද ඩිමාන්ඩ් එකට? බෑ. එක්ක අමුද්‍රව්‍ය වල ප්‍රශ්න, එක්කෝ යන්ත්‍ර ධාරිතාවයේ ප්‍රශ්න. ඕවා ටික තියෙනවනේ. නේ? ඔය ටික තියෙනවා. ඔය ටික තියෙන ඉඳ මොකද වෙන්නේ? එයාට විකුණන්න වෙන්නේ හදන්න පුළුවන් ගාන. ඒකින් දන්නේ එයා විකුණුම් අයවැය හදද්දී තීරණය කරන්නේ කොච්චරයි විකුණන්න පුළුවන්ද කියලා හදන්න පුළුවන් ගානන. එතකොට එයාගේ ආයතනයේ සීමාකාරී සාධකයේ උනේ ගොඩක් කලාවට නිෂ්පාදන ධාරිතාවය. ඉතින් මේ මොකක් හරි ආයතනයේ ක්‍රියාකාරීත්වය සීමා කරන ප්‍රධාන සාධකය අපි කියන මොකක් කියලාද? ප්‍රධාන අයවැය සාධකය. ඒක හඳුනා ගැනීමෙන් අනතුරුව අපි මුලින්ම කරන්නේ මොකද්ද? විකුණුම් අයවැය පිළිල කරනවා. මේ මුලින්ම හදන්නේ මොකද්ද? විකුණුම් අයවැය. හැබැයි විකුණුම් අයවැය හදන්නේ මොකක් පදනම් කරගෙන? ප්‍රධාන අයවැය සාධකය හඳුනා ගැනීමෙන් අනතුරුව. right. එහෙනම් පුතා ලියන්න මෙතන. ප්‍රධාන අයවැය සාධකය ගැන අත තියෙන හිස්තැනේ ලියන්න මෙහෙම. නැත්තම් පොතේ මාතෘකාව ලියලා ලියා ගන්න ප්‍රධාන අයවැය සාධකය. ආයතනයක
මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සීමා කරන ප්‍රධානතම සීමාකාරී සාධකය ප්‍රධාන අයවැය සාධකය ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න. ප්‍රධාන අයවැය සාධකය හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන අයවැය අනතුරුව පළමුව විකුණුම් අයවැය පිළියෙල කළ යුතුය. පළමුව විකුණුම් අයවැය පිළියෙල කළ යුතුය. right? එච්චරයි. ඊට පස්සේ තියෙනවා අයවැය මධ්‍යස්ථානය. දැන් ආයතනයේ අයවැය හදන්න තෝරගන්න කොටස තියෙනවානේ. එක්ක සමස්ත ආයතනය නැත්නම් කිසියම් දෙපාර්තමේන්තුවක්. ඒ අයවැය පිළියෙල කිරීම සඳහා තෝරා ගනු ලබන අදාළ ආයතනයේ කොටස හෝ සමස්ත ආයතනෙම අපි හඳුන්වන මොකක් කියලාද? අයවැය මධ්‍යස්ථානය කියලා. දැන් ඔය රාජ්‍ය අංශේ නම් සමහරට අපි හිතමුකෝ දැන් ලංකා විදුලි බල මණ්ඩලය කියලා. ලංකා විදුලි බල මණ්ඩලයේ අන්තිමේට හැදෙන බජට් එකක් තියෙනවා. හැබැයි ඩිවිෂනල් බජට්ස් වෙන වෙනම හදනවා. ප්‍රොවින්ෂල් බජට්ස් වෙන වෙනම හදනවා. ඒතර අපි මේ අයවැය පිළියෙල කරන්න තෝරගන්න ආයතනයේ කොටසට අපි කියන මොකක් කියලාද? අයවැය මධ්‍යස්ථානය කියලා. right. අයවැය නිලධාරියා. දැන් අයවැය නිලධාරියා කියන්නේ මං කිව්වා අයවැය කමිටුවේ ලේකම් කියලා. අයවැය කමිටුවේ ලේකම්වරයා. බජට් එක අර ඩොකියුමන්ට් කරන්නේ එයා තමයි බජට් එක හදන්නේ. ඔහු තමයි ආයතනයේ කළමනාකරන ගණකාධිකාරීවරයා. දැන් සමහර ආයතන වල ඉතින් කළමනාකරන ගණකාධිකාරීවරයෙක් නැත්තම් මූල්‍ය ගණකාධිකාරීවරයම නැත්නම් ඇකවුන්ටන්ට්ම තමයි ඉතින් ওই වැඩ ටික කරන්නේ. right? සමහර ආයතන වල වෙන වෙනම කළමනාකරන ගණකාධිකාරීවරු එහෙම ඉන්න පුළුවන්. right? එහෙම ඉන්නවා නම් ඒ අය තමයි ඒ කටයුතු සිදු කරන්නේ. right. දැන් අයවැය ලේඛන අතර සම්බන්ධතාවය. මෙන්න මේක තමයි පුතා වැඩිම වැදගත් වෙන්නේ. අපි දැන් මේ අයවැය ලේඛන වල ගණන් හදද්දි. මං කිව්වනේ. ඉස්සෙල්ලාම අපි හදන අයවැය මොකද්ද? විකුණුම් අයවැය. විකුණන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි විකුණන්න පුළුවන් 100යි නම් අපි බලනවා කීයක්ද හදන්න ඕනේ. 100ක්ම හදලා හරියන්නේ නැහැ. 100 විකුණන්න පුළුවන් නම් 100ක්ම හදලා හරියන්නේ නැහැ. අපි බලනවා ආයතනයේ තොග අවශ්‍යතාවය. කොච්චරක් අවසාන තොග විදිහට තියාගන්න ඕනද? කොච්චර ආරම්භක තොගයක් තියෙනවද? ඒ අනුව තමයි තීරණය නිෂ්පාදනය කරන ගාන. නේ? එතකොට විකුණන්න පුළුවන් 100යි නම් අවසාන තොගයට 20ක් තියාගන්න ඕන නම් 120ක් හදන්න ඕනේ. හැබැයි ආරම්භක තොගේ 10ක් තියෙනවා නම් ඇත්තටම හදන්න ඕනේ කීයද? 110යි. අන්න නිෂ්පාදනය. නිෂ්පාදනය කරන්න ඕනේ 110යි. එකක් නිෂ්පාදනය කරන්න කිලෝ 3ක් ඕනේ. එහෙනම් ද්‍රව්‍ය භාවිතය කීයද? කිලෝ 300යි. අන්න ද්‍රව්‍ය භාවිතය වේ. ද්‍රව්‍ය භාවිතය 300යි. හැබැයි අපි අවසාන තොගේ විදිහට කිලෝ 50ක් තියාගන්න ඕනේ. ඒතකොට 350ක් ඕනේ. හැබැයි ආරම්භයේදී කිලෝ 20ක් තියෙනවා. එහෙනම් ද්‍රව්‍ය මිලට ගන්න ඕනේ කීයද? 330යි. මම කියන්න හැදුවේ වෙනස් වෙනවා කියලා. නේද? ඔය ඔක්කොම පටන් ගත්තේ කොතනින්ද? විකුණුම් අයවැය. අනික් කාරණා ටික හැමදේම රඳාපවතින විකුණුම. ඊට පස්සේ තමයි ඉතින් ණයට ගැනුම් ණයට විකුණුම් ඔය සියල්ල තෙක්ක අවසානයේ කොච්චර මුදල් ලැබෙනවද ආයතනෙට මුදල් ගෙවනවද ඒ තීරණය වෙන්නේ. අවසානට අපිට පුළුවන් පුරෝකථනය කරපු ශේෂපත්‍රය සහ ලාභාලාභ ප්‍රකාශනය පිළිල කරන්න. right? ඉතින් ඔය දක්වා තමයි ඔය ක්‍රියාවලිය ගමන් කරන්නේ. ඉතින් මේක යම්කිසි අදහසක් ගන්න මම ඔය කියපු ටිකත් එක්ක. right. දැන් මම හිතනවා මේ අදහස හොඳටම ගන්න ඇති කියලා. right. එහෙනම් හැමෝම ටියුට් එකට යන්න උදාහරණ අංක 1ට අපි යමු.
උදාහරණ අංක 1ට යන්න. ටියුට් එකේ. රයිට්. පුතාලා ලියාගත්තා. මං හිතන්නේ අයවැය ලේඛන පිළිල කිරීම කියලා. රයිට්. උදාහරණ අංක 1 බලන්න. හරි. අයවැය පිළිල කිරීම කියලා ලියාගත්තා. උදාහරණ අංක 1 බලන්න ටියුට් එකේ. රයිට්. ටියුට් එකේ උදාහරණ අංක 1 බලන්න. උදාහරණ අංක 1 සීමිත අමානා සමාගම 2016 වර්ෂය සඳහා අයවැය පිළිල කරමින් සිටින අතර පහත් තොරතුරු සැපේ. භාණ්ඩ XY අයවැයගත විකුණුම් මේකක 10000යි 20000යි විකුණුම් මිල 500යි 400යි එක් එක් භාණ්ඩ ඒකකයක් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය අවශ්‍යතාව පහත පරිදි වේ. භාණ්ඩ දෙකක් තියෙනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. X භාණ්ඩේ නිපදවීම සඳහා ඒකයට ශ්‍රම පැය දෙකක්ද Y භාණ්ඩේ සඳහා ශ්‍රම පැය එකමාරක්ද අවශ්‍ය වේ. ශ්‍රම පැයකට 100 බැගින් ගෙවීම කරයි. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් 50ක් වන අතර B අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් 20යි. ආරම්භක නිමිතක සහ ආරම්භක අමුද්‍රව්‍ය තක දීලා තියෙනවා. අවසාන අමුද්‍රව්‍ය තක ඒ ටිකක් දීලා තියෙනවා. දීලා පළවෙනි ප්‍රශ්නෙන් ඉල්ලන පුතා මොකද්ද? ඉහත තොරතුරු ඇසුරෙන් 2021 වර්ෂය සඳහා පහත අයවැය ලේඛන පිළිල කරන්න. එහෙනම් අයවැය කාලච්ඡේදය මොකද්ද? අයවැය කාලච්ඡේදය මොකද්ද පුතා? 2021. පුංචි දෙයක් හදාගන්න ඕනේ මේකේ පුතා. මේකේ වැරදීමක් වෙලා තියෙනවා. පුංචි දෙයක් මේ මෙතන 2016 කියලා තියෙනවා. සීනි සමාගම 2021 වර්ෂය සඳහා අයවැය පිළිල කිරීම සිටින අතර පහත් තොරතුරු සැපේ. ඒක 2021 කියලා හදාගන්න. ඒ ගැටලුවක් නැහැ කොහොමත් අපි හදනකොට අරක තමයි කරන්න වෙන්නේ. මොකද 2016ට අයවැය හදන්න යනවා. නේ අහලා තියෙන එකනේ තොරතුරුත් ඒකට. රයිට්. හරි. ඉහත තොරතුරු ඇසුරෙන් 2021 වර්ෂය සඳහා මෙන්න මේ අයවැය ටික අහනවා. නේ 2021 සඳහා විකුණුම් අයවැය, නිෂ්පාදන අයවැය, ද්‍රව්‍ය භාවිත අයවැය, ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය, ශ්‍රම පිරිවැය අයවැය. රයිට්. හොඳ හුස්මක් ගන්න. නේ හොඳ හුස්මක් ගන්න. රයිට්. හොඳ හුස්මක් අරගෙන අපි වැඩේ පටන් ගමු. රයිට්. එහෙනම් ඉස්සෙල්ලා විකුණුම් අයවැය. විකුණුම් අයවැය. තොරතුරු ටික බලමු අපි. කාලච්ඡේදය 2021 කෙලින්ම. කාලච්ඡේදය 2021 වර්ෂයේම. මේක මාසික පදනමට බෙදලා හදන්න කියන්නේත් නැහැ. කෙලින්ම අවුරුද්දටම එක බජට් එකයි. රයිට්? අපි මේ හදන ගානේ බලාපොරොත්තුව තමයි පුතා විශේෂයෙන්ම අයවැය ලේඛන වල ආකෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න එක. දැන් ලෝකේ බජට් හදන එකම ෆෝමැට් එක මේකයි කියලා නැහැ. ඔබ දන්නවා මොකද අපි මේ කතා කරන දේවල් කළමනාකරන ගිණුම් කරන්නේ. රයිට්? ඒතර කළමනාකරන ගිණුම් කරන්නේදී මූල්‍ය ගිණුම් කරන්නේ වගේ නිශ්චිත ආකෘතිමය රාමුවක් නැහැනේ. මේක තමයි ෆෝමැට් එක, මේක තමයි ස්ටෑන්ඩඩ් එක කියලා අපි කතා කරන්නේ නැහැ. හැබැයි ලෝකෙ පිළිගත්තේ යම්කිසි සම්ප්‍රදායක් යම් විදිහට ඇවිල්ලා දෙනවා මේකයි කියලා. ඒ නිසා මම වඩාත්ම ගැළපෙන ආකෘතියක් පාවිච්චි කරනවා. ඉතින් ඔයත් ඒකම අනුගමනය කරන්න බලන්න. ඒක තමයි අපි පොදුවේ පිළිගත්ත යම් ක්‍රමවේදයන් භාවිතා කරන ඒ වගේ. ඉතින් ඒවා යම් විදිහට වෙනස් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතාවත් එක්ක, කළමනාකරණයේ අවශ්‍යතාවත් එක්ක. රයිට්. දැන් ඉස්සෙල්ලාම අපි හදන්න යනවා විකුණුම් අයවැය. නේ? ඉස්සෙල්ලාම හදනවා විකුණුම් අයවැය. රයිට්? විකුණුම් අයවැය. භාණ්ඩ දෙකක් තියෙනවා XY කියලා. අයවැයකට විකුණුම් මේකක් තියෙනවා විකුණුම් මිල. රයිට්. පොතේ මේ ගාන හදන්න කලින් අපි පුංචි මේකක් ලියාගමු. ලියන්න පොඩි මාතෘකාවක් ලියාගෙන පුතා. විවිධ අයවැය ලේඛන වර්ග. විවිධ අයවැය ලේඛන වර්ග. ඒකට මෙහෙම ලියන්න. ඒකට මෙහෙම ලියන්න. මේකට මෙහෙම ලියන්න.
ආයතනයක් ප්‍රධාන වශයෙන් පහත ශ්‍රිත අයවැය ලේඛන අපි කියන ෆන්ක්ෂනල් බජට්ස් කියලා. පහත ශ්‍රිත අයවැය ලේඛන පිළියෙල කරනු ලැබේ. පහත ශ්‍රිත අයවැය ලේඛන පිළියෙල කරනු ලැබේ. ඒක ඉස්සෙල්ලම අංක 1 දාගන්න පුතා. අංක 1 විකුණුම් අයවැය. දෙක නිෂ්පාදන අයවැය. තුන ද්‍රව්‍ය භාවිත අයවැය. හතර ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය. පහ ශ්‍රම පිරිවැය අයවැය. නිෂ්පාදන පිරිවැය අයවැය. පරිපාලන පොදුකාර්ය පිරිවැය අයවැය. විකුණුම් හා බෙදාහැරීම් පොදුකාර්ය පිරිවැය අයවැය. ප්‍රාග්ධන අයවැය. මුදල් අයවැය. right. ඕකෙන් ඇත්තටම එකේ ඉඳලා 6ට තිබ්බ එකයි අන්තිම එකයි තමයි ඊටාම වැදගත්. ඒවට තරුවක්කුත් දාගත්තට කමන්නේ. එකේ ඉඳන් 6ට තිබ්බ එකයි අන්තිම එකයි. අනිත් ඒවා නෑ කියලා නෙමෙයි මං කියන්නේ. වැදගත්ම ටික තමයි අර ටික. right පුතා. අපි එහෙනම් පටන් ගමු වැඩේ. ඉස්සලම අපි හදන මොකද්ද? විකුණුම් අයවැය. උදාහරණ අංක 1 විකුණුම් අයවැය 2021 අයවැය කාලච්ඡේදය සඳහන් කරන්න ඕනේ 2021 right විකුණුම් අයවැයක පුතා ප්‍රධාන වශයෙන් අපි පෙන්වන්නේ මෙන්න මේ තොරතුරු ටික ඉදිරි කාලච්ඡේදය සඳහා අයවැයගත විකුණුම් ඒකක අයවැයගත විකුණුම් මිල අයවැයගත විකුණුම් වටිනාකම ඔන්න ඔය තොරතුරු තමයි පෙන්වන්නේ right ඔය තොරතුරු ටික පෙන්වනවා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සෙල්ලාම අයවැයගත විකුණුම් මේකක. මේකේ භාණ්ඩ දෙකක් තිබුණානේ පුතානේ. මේකේ භාණ්ඩ දෙකක් තිබුණා. X සහ Y. අයවැයගත විකුණුම්. ඒකින්ද මම X කියලා දානවා. Y කියලා දානවා. එකතු කොලම් එකකුත් දාත හැකි ගැළපෙන විදිහට එකතු කරනවා. කොසුයි පොලොසුයි එකතු කරන්නේ නැහැ. එහෙම නැත්නම් අඹයි කොසුයි එකතු කරන්නේ නැහැ. ගැළපෙනවා නම් විතරක් එකතු කරනවා. රුපියල් කමන්නේ. ඒකින්ද ඒක ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. අයවැයගත විකුණුම මේක කොහොමද තිබ්බේ පුතා? මේ නේ X වලින් 10000යි Y වලින් 20000යි. අයවැයගත විකුණුම මේකක X වලින් 10000යි Y වලින් 20000යි. 10000යි ඒකක 20000යි. ඒක එකතු කරලා දාන්න බෑ ගැළපෙන්නේ නැති හින්දා.
ඒකින්ද එකතු තීරුව මම එතනට යූස් කරන්නේ. අයවැයගත විකුණුම් මේක. අයවැයගත විකුණුම් මිල. අයවැයගත විකුණුම් මිල. අයවැයගත විකුණුම් මිල රුපියල්. ඒක අතර විකුණුම් මිල වල දෙක එකතු කරලා දාන එක ගැලපෙන්නේ නැහැ නේ. දෙකේ අයවැයගත විකුණුම් මිල ඔබ දැක්කා මේකේ තිබ්බේ 500යි මේකේ 400යි. නේ x වල 500යි y වල 400යි. 500යි y වල 400යි. ඊගාවට එනවා පුතා අයවැයගත විකුණුම් වටිනාකම. අයවැයගත විකුණුම් වටිනාකම. රුපියල්. ඔයා කල්පනා කරනවා පට්ට ලේසියිනේ නේ? මාර ලේසියිනේ බජටින්. බජට් කියන්නේ මොකක්ද? පොඩි දෙයක් නේ. අයවැයගත විකුණුම් මේක ගන්න අයවැයගත විකුණුම් මිල වැඩි කරනවා. 1000 වැඩි කරා 500. 500යි බිංදු 3යි. 2යි 3යි. sorry 10000 10000 තිබේ පුතා. 5 million. මේක 10000. මේක 20000 වැඩි කරනවා 400. 8යි බිංදු දෙවර 4 8යි බිංදු 6යි. එතකොට ඔක්කොම එකතුව 13 million. ඔක්කොම එකතුව 13 million. 13 million. අයවැයගත විකුණුම් වටිනාකම අයවැයගත විකුණුම් වටිනාකම මිලියන 13යි. right? අයවැයගත විකුණුම් වටිනාකම මිලියන 10යි. මේකට අපි කියනවා විකුණුම් අයවැය කියලා. මේකට අපි කියන මොකක් කියලාද? විකුණුම් අයවැය කියලා. හරිම සරලයි පුතා. විකුණුම් අයවැයක පෙන්වන්නේ මොනවද? අයවැයගත විකුණුම් ඒකක, අයවැයගත විකුණුම් මිල, අයවැයගත විකුණුම් වටිනාකම. ඔන්න ඔය තොරතුරු පෙන්වන විදිහට පිළිල කරන අයවැයට අපි කියන මොකක් කියලාද? විකුණුම් අයවැය කියලා. ඉතින් පුතා මේකේ මාසික පදනකට කඩන්න තිබ්බේ නැහැ. අපි මුළු අවුරුද්දට මේක බජට් එකක් හැදුවේ. right. හොඳයි. ඊට පස්සේ අපෙන් දෙවෙනියට අහලා තිබ්බේ මොකද්ද? ඊට පස්සේ අහලා තිබ්බේ දෙවෙනි බජට් එක නිෂ්පාදන අයවැය. right. නිෂ්පාදන අයවැය. හොඳයි. නිෂ්පාදන අයවැය. නිෂ්පාදන අයවැය. කාල සීමාව ඒකෙත් දානවා 2021. බජට් පීරියඩ් එක සඳහන් කරන්න අනිවාර්යයෙන්. නිෂ්පාදන අයවැය. නේද? නිෂ්පාදන අයවැය. ඒකෙත් භාණ්ඩ දෙකක් තියෙනවා. x y. ඒකේ මම එකතුවක් ගන්න නැහැ මොකද හේතුව ගැලපෙන්නේ නැති නිසා. right. දැන් පළවෙනි එකෙන්ම අනේ අම්මෝ ගැලපෙන්නේ කොහොමද? හිතන්න එපා නිකන් බලන්න. නේ නිකන් ඉස්සෙල්ලා බලමු. right. නිෂ්පාදන අයවැය. මම කියවනේ පුතා නිෂ්පාදනය කරන්න ඕන ප්‍රමාණය තීරණය වෙන ප්‍රධාන සාධකය මොකද්ද? විකුණන්න පුළුවන් ගන්න. එහෙනම් උඩින්ම දානවා පුතා අයවැයගත විකුණුම් මේකක. අයවැයගත විකුණුම් මේකක. අයවැයගත විකුණුම් මේකක. නේ විකුණන්න පුළුවන් ගන්න මේ අයවැයගත විකුණුම් මේක 10000යි 20000යි. එහෙනම් අයවැයගත විකුණුම් මේක 10000යි 20000යි. දැන් හදන්න ඕනේ කොච්චරද? 10000ක් හදලා හරියනවද? 20000ක් හදලා හරියනවද? නෑ. අපි අවසාන නිමිතෝගයකුත් තියාගන්න බෑ. එකතු කරනවා. අවසාන නිමිතෝගය. අවසාන නිමිතෝගය කොච්චරක් තියාගන්න ඕනද? බලන්නකෝ තමයි. නිමිතෝගයේ විදිහට මේ නිමිතෝගයේ විදිහට අවසානට තියාගන්න ඕන පුතා මේ නිමිතෝගේ x වලින් 2000යි y වලින් 1000යි. අවසාන නිමිතෝගේ විදිහට ගාන බලන්න අවසාන නිමිතෝගේ විදිහට x වලින් 2000ක් තියෙන්න ඕනේ y වලින් 1000ක් තියෙන්න ඕනේ. එහෙනම් ඒකත් තියාගන්න එපේ. මේකෙන් 2000ක් තියාගන්න ඕනේ. අවසානට මේකෙන් 1000ක් තියාගන්න ඕනේ. ඒකත් තියාගන්න ඕනේ හදද්දී. නේ? ඒකත් තියෙන්න ඕනේ. එහෙම වුණොත් මෙතන එනවා කීයක්ද පුතා? 12000යි. මෙතන එනවා 21000යි. විකුණන්න පුළුවන් ගාන 10000යි.
අවසාන තොගයට 2000ක් තියන්න. ඒතර ඔක්කොම 12000ක්. y වලින් 20000ක් ඕනේ විකුණන්න. තව අවසාන තොගයට 1000ක් තියන්න. ඒතර 21000. හැබැයි අපිට ආරම්භක නිමි තොගයක් තියෙනවා නම් එයාව අතාරින්න පුළුවන්. ආරම්භයේ නිමි තොගයක් තියෙනවා නම් එයාව අතෑරලානේ අපි හදන ගාන තීරණය කරන්න ඕනේ. නේ? එහෙනම් ආරම්භක නිමි තොගය අඩු කරනවා. ආරම්භයේ නිමි තොග තියෙනවා කොහොමද? x වලින් 1000යි x වලින් 1000යි y වලින් 500යි. ආරම්භක නිමි තොගයක් තියෙනවා පුතා x වලින් 1000යි y වලින් 500යි. x වලින් 1000යි y වලින් 500යි. ඕවා තියාගන්න ආරම්භයේ තියෙනවා. එතකොට ඒක අතාරින්න පුළුවන් නේ හදද්දි. නේද? එහෙනම් අයවැයගත නිෂ්පාදනය. අයවැයගත නිෂ්පාදනය ඒකක. ඒ කියන්නේ අපි හදන්න ඕනේ පුතා මේකෙන් 11000ක්. මේකෙන් 20500ක්. හරිම සරලයිනේ. හරිම සරලයි. නිෂ්පාදන අයවැය ලේඛන හදද්දි මොකද කළේ? ඉදිරි කාලයේදී විකුණන්න ඕනේ 10000. අන්තිම තොගයට 2000ක් තියාගන්න. ඒතකොට ඔක්කොම 12000ක් ඕනේ. හැබැයි ආරම්භයේ 1000ක් තියෙනවනේ. එහෙනම් හදන්න ඕනේ කීයද? 11000යි. අයවැයගත විකුණුම් මේකක ධන අවසාන තොගය ඍණ ආරම්භක නිමි තොගය එනවා අයවැයගත නිෂ්පාදනය. මේකට අපි කියන මොකක් කියලාද පුතා? නිෂ්පාදන අයවැය කියලා. මේකට අපි මොකද්ද කියන්නේ? මේකට අපි කියනවා නිෂ්පාදන අයවැය කියලා. ඊළඟ අයවැය මොකද්ද? ද්‍රව්‍ය භාවිත අයවැය. ද්‍රව්‍ය භාවිත අයවැය. right? ද්‍රව්‍ය භාවිත අයවැය. ඉදිරි කාලච්ඡේදයේ සඳහා භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ද්‍රව්‍ය ප්‍රමාණය. right? ද්‍රව්‍ය භාවිත අයවැය. අපිට කියනවා පුතා මේ ගානේ මෙහෙම එකක්. එක් භාණ්ඩ නිපදවීම සඳහා අමුද්‍රව්‍ය අවශ්‍යතාව පහත පරිදි වේ. මේ භාණ්ඩ හදන්න අමුද්‍රව්‍ය වර්ග දෙකක් ඕනේ. A කියන එකත් ඕනේ, B කියන එකත් ඕනේ. X හදන්න A වලින් කිලෝ 2ක් ඕනේ, B වලින් කිලෝ 3ක් ඕනේ. Y හදන්න A වලින් කිලෝ 1ක් ඕනේ, B වලින් කිලෝ 2ක් ඕනේ. right. එහෙනම් අපි බලමු කොහොමද අයවැයගත ද්‍රව්‍ය භාවිතය ගණනය කරන්න කියලා. ද්‍රව්‍ය භාවිත අයවැය 2021. දැන් ද්‍රව්‍ය වර්ග දෙකයිනේ පුතා. එකක් A අනිත් එක B. මේක තනි තීරය අයවැය. X කියන භාණ්ඩය සඳහා X සඳහා Y සඳහා ඔයා දාගන්න නැතුව පොඩ්ඩක් ඉන්න ඕන. අයවැයගත ද්‍රව්‍ය භාවිතය. ද්‍රව්‍ය භාවිතය. අයවැයගත ද්‍රව්‍ය භාවිතය. මෙහෙමනේ පුතා. දැන් අපි X වලින් කොච්චරක් හදන්න බලාපොරොත්තු වෙනවද? අපිට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය මොකක් මතද පුතා? අපිට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය වෙන්නේ නිෂ්පාදනය මත. මං කිව්වේ ඒකනේ මේක මාර වැදගත් කියලා. නිෂ්පාදන අයවැය. නේ? විකුණුම් අයවැයට පස්සේ පුතා මේ විකුණුම් අයවැයට පස්සේ නිෂ්පාදන අයවැය මත තමයි අනිත් ටික ඔක්කොම පදනම් වෙන්නේ. ඒ නිසා නිෂ්පාදන අයවැය වරද්දාගත්තොත් හදද්දී වැඩේ අල තමයි. එතනින් පස්සේ. නේද? ඒ නිසා මතක තියාගන්න නිෂ්පාදන අයවැය බොහොම කල්පනාවෙන් හදාගන්න. හදිස්සියට හදලා ඉවර කරන්න යනවා කියලා හදන්න එපා නිෂ්පාදන අයවැය. ඒක හරියට තියෙන්න ඕනේ. මොකද එතනින් පස්සේ ඒක මතනේ මේ ටිකම තීරණය වෙන පුතා. නිෂ්පාදන අයවැය වැරදුනොත් අයවැය චොර වෙන්න ඉඩ තියෙනවා. දැන් අහනවා ඊට පස්සේ ඔන්න මගෙන් අහනවා ඊට පස්සේ ඔන්න බැරි වෙලාවස නිෂ්පාදන අයවැය වැරදුනොත් මොකද වෙන්නේ? වැරදුනොත් අනිත් ටිකත් වැරදිනවා. ඉතින් ඒක වරද්ද ගන්න එපා. කොච්චර ලේසි එකක්ද නිෂ්පාදන අයවැය. නේ? අනිත් ඒවා ඔක්කොම සංඛ්‍යාවල් අප්සෙට් වෙනවනේ, කැත වෙනවනේ.
පෙර වැඩවලට ලකුණු හම්බෙලා පොඩි ප්‍රමාණයක් හම්බෙයි. හැබැයි ලකුණු ලොස් වෙන්න ඉඩ තියෙනවා නිෂ්පාදන අයවැය වර්ධගත්තොත්. ඉතින් විකුණුම් අයවැය වර්ධනොත් එතන ඉඳලා ඉතින් පල්ලෙහාට ටිකක් වැරදි නේ. ඒකත් ඔලුවට ගන්න ඕන පුතා. රයිට්? ඒ නිසා අපි හරියට හදන්න බලමු. වැරදුනොත් මොකද වෙන්න ඕන කියන එක දෙවෙනි පැත්ත බලන එක. ඉස්සෙල්ලාම වර්ධිනවා කියලා හිතලා හදන්න යන්නේ නැහැ. රයිට්. ද්‍රව්‍ය භාවිත අයවැය. දැන් ද්‍රව්‍ය භාවිතය තීරණය වෙන මොකක් මතද පුතා? නිෂ්පාදනය මත. X වලින් නිෂ්පාදනය කරන බලාපොරොත්තු වෙනවා කියද? 11000. එහෙනම් X වලට කොච්චරක් යනවද කියලා බලමු ද්‍රව්‍ය 11000. Y වලින් කොච්චරක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවද පුතා? Y වලින් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා 20500. right. මේ බලන්නකො. right. මේ බලන්නකො. right. x හදන්න a වලින් කිලෝ 2ක් ඕනි. x හදන්න a වලින් කොච්චරක් ඕනද? කිලෝග්‍රෑම් 2ක් ඕනි. x කියන භාණ්ඩය හදන්න a වලින් කිලෝග්‍රෑම් 2ක් ඕනි. a වලින් කිලෝග්‍රෑම් 2ක් ඕනි. එහෙනම් x වලින් කොච්චරක් හදන්න ඕනද පුතා? 11000. එහෙනම් කොච්චරක් ඕනද? කිලෝග්‍රෑම් 22000ක් ඕනි. කිලෝග්‍රෑම් චූටියට kg කියලා මම දැම්මා. නැත්තම් මෙතනින් දාගමු. අයවැය ද්‍රව්‍ය භාවිතය kg. right. y හදන්න මේ බලන්න. y හදන්න a වලින් කිලෝග්‍රෑම් 1යි ඕනේ. y හදන්න a වලින් කිලෝග්‍රෑම් 1යි ඕනේ. එහෙනම් කිලෝ 1යි. 20500යි. ඒ කියන්නේ a වලින් ඔක්කොම ඕනේ කොච්චරද කිලෝග්‍රෑම්? 42500යි. a වලින් ඔක්කොම ඕනේ අයවැය ද්‍රව්‍ය භාවිතය a වලින් කීයද පුතා? 42500යි. b x හදන්න b කිලෝග්‍රෑම් 3ක් ඕනේ. x හදන්න b වලින් කිලෝග්‍රෑම් 3ක් ඕනේ. x වලින් කීයක් අපි හදනවද? 11000යි. එකක් හදන්න කිලෝග්‍රෑම් 3ක් ඕනේ. එහෙනම් 33000ක් ඕනේ පුතා කිලෝග්‍රෑම්. ඊට පස්සේ y හදන්න b වලින් කිලෝග්‍රෑම් 2ක් ඕනේ. y වලින් කොච්චරක් අපි හදනවද? y වලින් හදනවා පුතා 20500ක්. එකක් හදන්න කිලෝග්‍රෑම් 2ක් ඕනේ. ඒ කියන්නේ ඕනේ 41000ක්. ඒ කියන්නේ පුතා 74000ක් කිලෝග්‍රෑම් ඕනේ. B වලින් අයවැයගත ද්‍රව්‍ය භාවිතය කීයද? කිලෝග්‍රෑම් 74000යි. ඒ අපි හැදුවේ මොන අයවැයද? ද්‍රව්‍ය භාවිත අයවැය. අපි ඒ හැදුවේ මොන අයවැයද? ද්‍රව්‍ය භාවිත අයවැය. right. ඊළඟට අපි යනවා පුතා ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය. 2021. right. ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය. දැන් මේ භාවිතයේ තියෙනවා. ඉදිරි කාලච්චය සඳහා අවශ්‍ය වෙනවා A වලින් කොච්චරද? කිලෝග්‍රෑම් 42500, B වලින් 74000 කිලෝග්‍රෑම් නේ. දැන් 42500ක්ම හරියට හරිනවද? නෑ. දැන් මිලදී ගද්දි බලන්න ඕනේ අවසාන තෝගයක් විදියට තියාගන්න ඕනේ ප්‍රමාණය බලන්න ඕනේ. ආරම්භක තෝගයක් තියෙනවා ඒක අතාරින්න පුළුවන් ගද්දි අන්න ඒක ගලපලා තමයි මිලදී ගත යුතු ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. ඒ නිසා ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය ඒට සහ බීට මිලදී ගැනීම තීරණ ප්‍රධානම කාරණය තමයි අයවැයගත ද්‍රව්‍ය භාවිතය. අයවැයගත ද්‍රව්‍ය භාවිතය කිලෝග්‍රෑම්. A වලින් කොච්චරක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා? 42500. ඒක අපි හදාගත්තා. අයවැයගත ද්‍රව්‍ය භාවිතය 42500. B වලින් 74000යි නේ.
ඕන්න නැවත බලමු. B වලින් අයවැයක ද්‍රව්‍ය භාවිතය කීයද? 74000යි. දැන් මේ ගානම මිලදී අරන් හරියන්නේ නැහැ නේ පුතා. භාවිතා කරන ගානම. අපි බලන්න කොච්චරක් අවසාන අමුද්‍රව්‍ය තොගේ තියාගන්න ඕන. අවසාන අමුද්‍රව්‍ය තොගය. අවසාන අමුද්‍රව්‍ය තොගේ විදිහට කොච්චරක් තියාගන්න ඕනද? මේ අවසාන අමුද්‍රව්‍ය තොගේ විදිහට තියාගන්න ඕනේ. මේ නේද? අවසාන අමුද්‍රව්‍ය තොගේ විදිහට තියාගන්න ඕනේ මෙන්න මේ ගණන්. මේක 2016 කියන එක ඔක්කොම 2021 කරගන්න පුතා. දෙදස් 21 කරගන්න. right මේදී මේදී අවසානයේට අමුද්‍රව්‍ය A වලින් කිලෝග්‍රෑම් 2000ක් ඕනේ. B වලින් 600ක් ඕනේ. නේ? අවසානයේට. එහෙනම් A වලින් කිලෝග්‍රෑම් 1000ක් තියාගන්න ඕන අවසානයේට. B වලින් 600යි ඕනේ. අවසාන අමුද්‍රව්‍ය. එහෙනම් මේ දෙකත් එක්ක එකතු කරාම 43500ක් ඕනේ කිලෝග්‍රෑම්. මෙතන 74600ක් ඕනේ. right. ඒකනේ පුතා මේ. අවසාන අමුද්‍රව්‍ය තොග ඒකනේ. අවසානයේට 2021 අවසානයේට පහත් තොග මට්ටම් තබාගෙනට අපේක්ෂා කළේ. A වලින් කිලෝ 1000යි B වලින් 600යි. හැබැයි ආරම්භයේදී තියෙනවා මෙන්න මේ ගණන්. ආරම්භයේදී A වලින් 2000ක් තියෙනවා පුතා. B වලින් 800ක් තියෙනවා. ආරම්භයේදී තියෙන එක අතාරින්න පුළුවන් ගද්දි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය. ආරම්භක අමුද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම්. කොහොමද තිබ්බේ? A වලින් 2000යි B වලින් 800යි. ඒක අඩු කරද හැකියි මිලදී ගද්දි. 2000යි 800යි. එතකොට එනවා අපි අයවැයගත ගැනුම් කිලෝග්‍රෑම්. අයවැයගත ගැනුම් කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කොච්චරද? මේකෙන් කිලෝග්‍රෑම් 41500ක් ඕනේ. right? මේකෙන් 73800ක් ඕනේ. අයවැයගත ගැනුම් කිලෝග්‍රෑම් A වලින් 41500යි B වලින් 73800ක් ඕන. right. අපිට මේක රුපියල් අගයකටත් පරිවර්තනය කරගත හැකියි. අයවැයගත ගැනුම් මිල. මේකේ තියෙනවා ගානේ. ගානේ තියෙනවා පුතා මේ. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑමයක මිල රුපියල් 50යි A. B රුපියල් 20යි. A වල රුපියල් 50යි B වල 20යි. මේක මිල රුපියල් 50යි මේක රුපියල් 20යි. එතකොට අපිට එනවා අයවැයගත ගැනුම් රුපියල්. දැන් අපි දන්නවා අයවැයගත ගැනුම් කිලෝග්‍රෑම් වලින් 41500යි කිලෝග්‍රෑමයක් රුපියල් 50යි. එහෙනම් 41500 පුතා වැඩි කරන්න 50න්. 41500 50න් වැඩි කරන්න. 20,75,000යි. මේක තමයි ගැනුම් රුපියල්. 73800 වැඩි කරන්න 20න්. 14,76,000යි. 14,76,000යි. right? අයවැයගත ගැනුම්. පැහැදිලි නේද? right. අපි එහෙනම් එළවෙනවා අවසානම අයවැය ලේඛනයේට. අපේ ගානේ අවසාන අයවැය ලේඛනයේ ඉල්ලන්නේ මොකද්ද? ශ්‍රම පිරිවැය අයවැය. right? ඍජු
ශ්‍රම පිරිවැය අයවැය. right. ඍජු ශ්‍රම පිරිවැය අයවැය 2021 කියලා දාගන්න පුතා. ඍජු ශ්‍රම පිරිවැය අයවැය 2021 කියලා දාගන්න. right? හරි. එතකොට අපි ශ්‍රම පිරිවැය මේකේ ශ්‍රමේ නම් එක වර්ගයයි පාවිච්චි උනේ නේ. මේ ගානේ ශ්‍රමයේ වර්ග දෙකක් තිබ්බද? right. right. එතකොට අපි හදනවා ශ්‍රම පිරිවැය අයවැය. ශ්‍රම පිරිවැය අයවැය. දැන් මේකේ අපිට පේනවා ශ්‍රමයේ වර්ග එකයි. x භාණ්ඩයේ නිපදවීම සඳහා ඒකකයට ශ්‍රම පැය දෙකක්ද y භාණ්ඩය සඳහා ශ්‍රම පැය එකමාරක්ද අවශ්‍ය වෙයි කියලා කියනවා. එච්චරයිනේ. right. මේකනේ කතාව. right. x භාණ්ඩේ නිපදවීම සඳහා ඒකයට ශ්‍රම පැය දෙකක්ද y භාණ්ඩය සඳහා ශ්‍රම පැය එකමාරක්ද අවශ්‍ය වෙනවා. ශ්‍රම පැයකට රුපියල් 100 බැගින් ගෙවීම කරයි. right. හරි. එහෙමනම් අපේ භාණ්ඩ දෙකක් තියෙනවා x y එකතුව. ශ්‍රම පිරිවැය අයවැය ලේඛනයක පුතා පෙන්නනවා මෙන්න මේ තොරතුරු. ඉස්සෙල්ලම් පෙන්නනවා අයවැයගත ශ්‍රම පැය. දැන් x වලට කොච්චරක් යයිද ශ්‍රම පැය? x වල එකක් හදන්න පැය දෙකක් යනවා පුතා. y වල එකක් හදන්න පැය එකමාරක් යනවා. එකක් හදන්න පැය දෙකක් යනවා. y වල එකක් හදන්න පැය එකමාරක් යනවා. දැන් අපි නිෂ්පාදන අයවැය ලේඛනයට ගියා නම් නිෂ්පාදන අයවැය ලේඛනයට ගියා නම් පේනවා අපි කොච්චරක් හදනවද? x වලින් අපි බලාපොරොත්තු වෙනවා හදන්න කීයද? 11000ක්. එහෙනම් x වලින් 11000ක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් කොච්චරක් යයිද පැය? x හදන්න. x හදන්න පැය 22000ක් යනවා. y වලින් අපි 20500ක් හදන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පැය කොච්චරක් යයිද? 20500 එකමාරෙන් වැඩි කරන 30750යි නේ. 20500 වැඩි කිරීම 1.5 30750යි. 52750යි. 52750. අයවැයගත ශ්‍රම පැය. ශ්‍රම පැයක වැටුප කීයද? ශ්‍රම පැයක වැටුප කීයද? මේ අයවැයගත ශ්‍රම පැයක වැටුප කීයද? ශ්‍රම පැයකට 100යි. 100යි. එකතුකත් 100යි. 200ක් එහෙම දාන්නේ නැහැ. ඇයි එකතු කරේ නැති කියලා අහන්න එපා. මෝඩ කතා කියන්න එපා පුතේ. මෝඩ ප්‍රශ්න අහන්න එපා. එහෙම අහන්නේ නැහැ. අපේ ළමයි. රයිට්. එහෙනම් ඊගාවට නම මොකද්ද? අයවැයගත ශ්‍රම පිරිවැය. අයවැයගත ශ්‍රම පිරිවැය. පැය 22000යි. පැයකට 100යි. එහෙනම් කීයද? මිලියන 2.2යි. පනස් 2,75,000 මුළු අයවැයගත ශ්‍රම පිරිවැය. අපි මේකට කියන මොකක් කියලාද පුතා? ශ්‍රම පිරිවැය අයවැය ලේඛනය කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මම හිතනවා හැමෝටම අයවැය ලේඛන පහක් කතා කළා. ඒ අයවැය ලේඛන පහේ ෆෝමැට් එක පිළිබඳ අවබෝධයක් ඇති. එහෙනම් හැමෝම දැන් උත්සාහ කරන්න හදන්න මොනවද? විකුණුම් අයවැය, නිෂ්පාදන අයවැය, ද්‍රව්‍ය භාවිත අයවැය, ද්‍රව්‍ය මිලට ගැනුම් අයවැය සහ ශ්‍රම පිරිවැය අයවැය. ඉතින් මම ප්‍රධාන අයවැය ලේඛන වර්ග
ප්‍රධාන ශ්‍රිතමය අයවැය මේවා අපි කියන ෆන්ක්ෂනල් බජට් කියලා. එක ඩිපාර්ට්මන්ට් එක බජට් එක. සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ බජට් එක තමයි විකුණුම් අයවැය. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැය තමයි නිෂ්පාදන අයවැය. ඒ එක එක ෆන්ක්ෂන් එකට අදාළ බජට් ෆන්ක්ෂනල් බජට්ස් නැත්නම් ශ්‍රිතමය අයවැය ලේඛන 5ක් හැදුවා. මම හිතනවා මේ පිළිබඳ අවබෝධයක් එන්නේ නැති. ඉතින් තවත් අපි අයවැය ලේඛන පිළිබඳ ඉදිරි වීඩියෝ එකේදී කතා කරමු. සියලු දෙනාටම ආයුබෝවන්.